දැන් අපි මීතේන් අණුව ගත්තා. ඊතේන් CH3 CH3 මෙයා අපි ත්‍රිමාණ වඳින්නේ කොහොමද? මෙයා ද්විමාණ වැන්දොත් කොහොමද? ද්විමාණ මුලින්ම කාබන් තනි බන්ධනේ මේවා හයිඩ්‍රජන් එක්ක බැඳිච්ච මේවා හයිඩ්‍රජන්. ඔය විදිහට තමයි මේ බන්ධන. මේ තියෙන ද්විමාණ ව්‍යුහයනේ. කන්ෆර්මේෂන් විදිහට මේවා හරවද්දී අපි ලියන්නේ මේ කාබන් සහ කාබන් මේ බන්ධන අපි අඳිනවා. අපි මුලින්ම දන්නවනේ මෙයා අතර කෝණය එහෙම නේද? මේ කාබන් කාබන් බන්ධනය අපි තනියරකින් මෙහෙම පෙන්නනවා. ඊට පස්සේ ඒ කාබන්ට බැඳිච්ච බන්ධන ටික අපි මෙහෙම පෙන්නනවා. මේ කෙනෙක් මේ කෙනෙක් මේ කෙනෙක්. දැන් මේක ටිකක් පිළිවෙලට අඳොත් අපි පිටපැත්ත කන මෙහෙම මේ හයිඩ්‍රජන් මේත් හයිඩ්‍රජන් අනිත් පැත්තට තියෙන අය ගත්තොත් සාමාන්‍යයෙන් මේ අපිට මේවා අඳින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් එහා පැත්තේ එක්කෙනත් මේ විදිහටම අරකට සමාන්තරව අඳින්න පුළුවන්. මේව අඳින්න පුළුවන් බැරි කමක් නැහැ. හැබැයි ස්වභාවිකව මේ අණු පරිසරයේ පවතිනකොට මෙයාලා ඉන්නේ එයාලගේ අතර ආකර්ෂණ බල විකර්ෂණ බල බැලන්ස් කරගෙන ගන්නට ඒවා බැලන්ස්. දැන් මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? මේ හයිඩ්‍රජන් මේවා ඔක්කොම එක කිට්ටු වෙන්නේ තියෙන්නේ. එයාලා අතර විකර්ෂණ බලය තියෙනවා. ඒවා අවම කරගන්න තමයි සාමාන්‍යයෙන් බන්ධන ඇති වෙන්නේ. ඒ නිසා ස්වභාවිකව තියෙනකොට මේවා තියෙන විදිහ වෙනස්. මේවා හොඳට විසිරිලා තමයි පවතින්නේ. විසිරි ව්‍යුහයක් හදා ගන්නවා. ඒ කියන්නේ මෙහෙම එක්කෙනෙක් අනිත් අය මෙහෙම. මම දික්ුණා වැඩි. hydrogen දැන් මොකද වෙලා තියෙන්නේ? මෙයා මේ කෙලින්ම පල්ලෙහාට යන කෙනා එහා පැත්තේ වගේ කෙනෙක් ඉන්නවා. එයා ඉන්නේ උඩ පැත්තට. මේ V shape එකට හිටපු කට්ටිය මෙහි ඉන්නේ උඩු පැත්තට. දැන් ඉන්නේ මෙයාලා යන්නේ යට පැත්තට. ඒ කියන්නේ උපරිම මෙයාලා අතර දුර අඩු කරගෙන. බලන්නකෝ. මෙයාලට කියන axial අය කියලා. axial hydrogen axial bond එක ඉන්නේ උපරිම දුරින්. මෙයාට අදාළ කෙනා ඉන්නේ උපරිම දුරින්. මෙයාට අදාළ කෙනාත් ඉන්නේ උපරිම දුරින්. ඒ කියන්නේ උපරිම යාලා අතර දුර උපරිම විදිහට යාලා වැඩි කරගෙන ඒ කියන්නේ විකර්ෂණ බල අවම කරගෙන ආකර්ෂණ බල අවම කරගෙන ඒ නිසා මෙයාලා උපරිම නිදහස් විදිහට ඉන්නේ. මේ විදිහට එන්න තමයි මෙයාලා කැමති. මොකද මෙයාලගේ මේ අණු මේ හයිඩ්‍රජන් මෙයාලගේ මාය අතර තියෙන විකර්ෂණ බලපෑම අඩු වෙනවා. මේකට අපි විශේෂ නමක් දෙනවා. ඒකට අපි කියනවා staggered conformation එක කියලා. staggered conformation.
ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක කියනවා මේ වගේ කෙනෙකුට. දැන් ඉස්සෙල්ලා අපි කිව්වනේ මේ විදිහට නැත්තම් අර අපි කලින් කියපු විදිහට ඉන්නත් පුළුවන් කියලා. ඒ කිව්වේ මෙයා V shape එකට මෙතන ඉන්නවා. මෙයාලත් ඒ විදිහටම ඉන්නවා. same direction එකට same place වල. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට මම කිව්ව බලපෑම් වෙනවා. මේ හයිඩ්‍රජන්ගෙන් මේ හයිඩ්‍රජන්ට බලපෑම් වෙනවා. මෙයාගෙන් මෙයාට බලපෑම් වෙනවා. ඒ වගේම මෙයාටත් බලපෑම් වෙනවා. මෙයාගෙන් බලපෑම් වෙනවා. මෙයාගෙත් මෙයාට බලපෑම් වෙනවා. එක එක්කෙනාට ඒ පැත්තට ඉන්න ඔක්කොගෙම එක එක්කෙනාට ඉෆෙක්ට්ස් තියෙනවා. රිජෙක්ෂන් ප්‍රොසෙස් තියෙනවා. මෙයාගෙත් එහෙමයි. දැන් මේගොල්ලෝ එකිනෙක මත ඩිරෙක්ට්ලි දැන් අපි මේක බැලුවොත් එහෙම මේ පැත්තෙන් අපි මේ පැත්තෙන් බැලුවොත් එහෙම මේ කාබන් කෙලින් බැලුවොත් මෙතන ඉන්න කාබන් කෙලින් පිටිපස්සේ කාබන් බැලුවොත් මොකද වෙන්නේ අපිට? ඔයාලා ඉමේජින් කරගන්න ඔයාලගේ ඇහැ තියෙන්නේ මෙතන. ඔයාලා මේ කාබන් කෙලින් බලනවා එහා පැත්තේ කාබන් දිහා. එතකොට ඔයාලට පිටිපස්සේ තියෙන කාබන් පේනවද? පේන්නේ නැහැ. ඒකනේ ඇත්ත කතන්දරේ. දැන් මේකේ බලන්නකෝ. ඔයාලගේ ඇහැ තියෙන්නේ මෙතන කියන්නකෝ. ඔයාලා මෙතනින් බැලුවොත් මෙන්න මේ කාබන් කෙලින්ම එහා පැත්තේ කාබනුත් පේන හැටි. ඒ කියන්නේ මේ කාබන් කෙලින් කාබන් බොන්ඩ් එක දිගේ ඔයාලා බලනවා කෙලින්ම. එතකොට ඔයාලට ඉස්සරහා තියෙන කාබන් පේනවා පිටිපස්සේ තියෙන කාබන් පේන්නේ නැහනේ. මම මුලින්ම ඒක අඳින්නම්කෝ. නෑ මම මේක කියලා ඉන්නවා. දැන් මේක බැලුවොත් එහෙනම් ඔයාලට පේනවා මේ හයිඩ්‍රජන් කෙලින්ම මේ හයිඩ්‍රජන් කෙලින් තියෙනවා. මේ හයිඩ්‍රජන් කෙලින් මෙයා ඉන්නවා. මෙයා කෙලින් මෙයා ඉන්නවා. එහෙනම් එකිනෙක කෙනා මත එක්කෙනෙක් පිහිටලා තියෙනවා වගේ නේද? හරියට අර මේ චන්ද්‍රග්‍රහණයක් වගේ සූර්යග්‍රහණයක් වගේ. අපි ඒ නිසා මේකට විශේෂ නමක් දෙනවා. අර ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක කිව්වා විසිරි ව්‍යුහය කියලා. මෙයාට අපි කියනවා එක්ලිප්ස් කන්ෆර්මේෂන්. එකිනෙකා මත ග්‍රහණය වෙලා තියෙන ග්‍රහණ සංන්‍යාසය. අරයා විසිරි සංන්‍යාසය. eclipsed confirmation. eclipse confirmation. හරිද? මම දැන් කියන්නම් අර මම ඉස්සලා කියන්න ගිය කතාව හරිම වැදගත්. හොඳට ඔලුවට ගන්න. මම දැන් මේ කාබන් කෙලින්ම එහා පැත්තේ කාබන් කෙලින් තියාගෙන බලනවා. එතකොට ඔයා මේ බලන්නේ මේ පැත්තෙන් තමයි මම 2D යන්දුත්තේ. ඔයාගේ ඇහැ මෙතන තියෙන්නේ. ඔයා මේ කාබන් බලනවා. ඒ කාබන් ඩිරෙක්ට්ලි ඔපොසිට් අනිත් කාබනුත් ඉන්නවා. එතකොට ඔයා මේ බොන්ඩ් එක දිගේ බලන්නේ. එතකොට ඔයාට මුලින්ම පේන්නේ කවුද? ඉස්සරහින් ඉන්න කාබන්. ඉස්සරහින් ළඟම ඉන්න එක්කෙනානේ ඔයාට ලොකුවට පේන්නේ. එතකොට පිටිපස්සේ එක්කෙනා වැහෙනවා. ඔයාලා නිකම් එක වගේ බෝල දෙකක් ළඟින් බලන්න. එක වගේ බෝල දෙකක් කෙලින්ම ඇහැ ඉස්සරහින් තියාගෙන එකක් ඉස්සරහින් අනිත් එක්කෙනා ඒ කෙලින්ම පස්සෙන් තියාගෙන බලන්න. එතකොට ඔයාට ඉස්සලම් පේන්නේ ඔයාගේ ඇහැ ළඟ තියෙන කෙනානේ. එතකොට මම ඒක ඇඳුත් එහෙම මේ විදිහට ඔයාට දැන් කෙලින්ම පේන්නේ ඉස්සරහා තියෙන කාබන්. හරිද? ඉස්සරහම තියෙන කාබන් පේනවා. ඔයාට පේනවා මේ කාබන්ගේ පල්ලෙහාට එක හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. මෙන්න මේ හයිඩ්‍රජන් ඉන්නේ පල්ලෙහාට. පල්ලෙහාටනේ තියෙන්නේ. ඉස්සරහින් අපිට ඩිරෙක්ට්ලි බලද්දී අපිට පේනවා ඔන්න හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා ඉස්සරහා ඉන්න කාබන්ගේ. මම මේක මකම කරනවා. හරි. ඊට පස්සේ මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ගිහලා තියෙනවා මේ සයිඩ් එකට. ඔන්න ලෙෆ්ට් එකට ගිය හයිඩ්‍රජන් එහෙම යනවා. ඒ වගේම තව හයිඩ්‍රජන් කෙනෙක් ගිහිල්ලා තියෙනවා රයිට් සයිඩ් එකට මේ. එයා මං කෙලින්ම ඩිරෙක්ට්ලි බැලුවොත් එහෙම මට පේන හැටියට මං අදිනවා මෙහෙම. හරි. දැන් මොකද වෙන්නේ? ෆ්‍රන්ට් කාබන් හරි. දැන් බැක් කාබන් මොකද වෙන්නේ? එයා වැහිලා තියෙන්නේ. පිටිපස්සේ කාබන් මට පේන්නේ නැහැ මෙතනින් බලද්දි. ඉස්සරහා කාබන්නේ. හැබැයි මට එයාගේ පිටිපස්සෙන් කවුද?
මේ බන්ධන ටික නම් පේනවා. ඇයි බන්ධන එළියටනේ යන්නේ? මට බන්ධන පේනවා. දැන් මට පේනවා ඉස්සරහා කාබන් ගේ බලන්න ඉස්සරහා කාබන්ගේ බන්ධන ටික ඔක්කොම දැන් හරි මාක් කරගත්තා. දැන් මට පේනවා පිටිපස්සේ කාබන්ගේ උඩට යන බන්ධනේ පේනවා. උඩට යන බන්ධනේ පේනවනේ. මම එයාව මාක් කරගන්නවා මේ ඇටම් එකෙන් උඩට. මේ මෙතෙන්දි බැරි වෙලාවත් හොඳට මතක තියාගන්න. ඒ බන්ධනේ අපිට බන්ධනේ පේන්නේ භාගයයි නෙයි ඉස්සරහා කාබන්ගෙන් කොටසකට වැහිලා තියෙන පිටිපස්සේ බන්ධනේ පේන්නේ මේ හරිය පේන්නේ නැහනේ. ඒ කියන්නේ මේ හරියේ තියෙන බන්ධන කෑල්ල ඒ රතු පෑනින් අඳුත් එහෙම මේ පිටිපස්සේ තියෙන හයිඩ්‍රජන්ගේ ඒ කාබන් අපිට පේන්නේ නැහනේ. මේ පේන්නේ නැති නිසා එතන මොනවත් ලියන්නේ නැහැ. නිකම්ම ඒ කාබන්ගේ සයිකල් එකෙන් එළියට තමයි මේ විදිහට මාක් කරන්නේ. මෙතනින් උඩට. ඒ කියන්නේ පිටිපස්සනේ ආ තියෙන්නේ. ඉස්සරහා කාබන්ගෙන් වැහිලා තියෙන. ඒ නිසා මෙතනින් තමයි උඩට ඉරක් අඳින්නේ. මේ මැදට එනකන් ඉර අඳින්නේ නැහැ. හරි. එතකොට යා පිටිපස්සේ කෙනාගේ හයිඩ්‍රජන්. මම යා රතු පාටින් මාක් කරන්නේ. ඊට පස්සේ පිටිපස්සේ කෙනාගේ පල්ලෙහාට ලෙෆ්ට් සයිඩ් එකට යන හයිඩ්‍රජන් අපිට පේනවා. මම එයාව මාක් කරනවා. මෙහෙම. මේ තියෙන මේ හයිඩ්‍රජන්. ඊට පස්සේ මට පේනවා රයිට් සයිඩ් එකට යාගින් එන මේ හයිඩ්‍රජන්. රයිට් සයිඩ් එකට. යා මාක් කරනවා මම රයිට් සයිඩ් එකට. හරි. එතකොට අපිට මෙයාව මේ ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක කාබන් කෙනෙක් කෙලින් බැලුවොත් ඩිරෙක්ට්ලි අපි කාබන් බොන්ඩ් එක දිහා ඩිරෙක්ට්ලි ෆ්‍රන්ට් ඉඳලා බැලුවොත් අපිට පේන හැටි තමයි මේ ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක. විසිරි view එක විසිරි. ඉංග්‍රීසි වලින්ම මතක තියාගන්න. එක්ලිප්ස් එක මොකක් වේද? මෙන්න මෙයා බැලුවොත් මොකක් වේද? මං අඳිනවා යාව මේ පැත්තේ යාව අඳිනවා. ඔන්න මට පේන ඉස්සරහම ඉන්න කාබන් මෙන්න ඉන්නවා. එයාගෙන් බොන්ඩ් කීයක් තියෙනවද? උඩට බොන්ඩ්ස් දෙකක් ඇවිල්ලා තියෙනවා. උඩට ලෙෆ්ට් සයිඩ් එකට එක බොන්ඩ් එකයි රයිට් සයිඩ් එකට එක බොන්ඩ් එකයි. මම එයාව අඳිනවා මෙහෙම. ලෙෆ්ට් සයිඩ් එකට ගිය බොන්ඩ් එක ඔන්න මම ඩිරෙක්ට්ලි මට බලනකොට පේන හැටි ලෙෆ්ට් සයිඩ් එකට එක්කෙනෙක් ගිහිල්ලා තියෙනවා. තව කෙනෙක් රයිට් සයිඩ් එකට ගිහිල්ලා තියෙනවා. තව කෙනෙක් පල්ලෙහාට ගිහිල්ලා තියෙනවානේ. ඔන්න මම එයාවත් අඳලා. හයිඩ්‍රජන් හයිඩ්‍රජන් හයිඩ්‍රජන්. ඊට පස්සේ මට පිටිපස්සේ කාබන් පේනවද? පිටිපස්සේ කාබන් මට පේන්නේ නැහැ. ඇයි? ඉස්සරහා කාබන්ගෙන් පිටිපස්සේ කාබන් වැහිලා තියෙන්නේ. ඇයි අපි මම හැම වෙලෙම කිව්වා ඔයාලා ජිල් බෝල දෙකක් අරගෙන එකක් ඇහැ ළඟ තියාගෙන යා කෙලින්ම පිටිපස්සෙන් තව අනිත් ජිල් බෝලේ තියාගෙන බලන්න. ඔයාලට මුලින්ම පේන්නේ ඔයාගේ ඇහැ ළඟ තියෙන ජිල් බෝලේනේ. ඒකට පිටිපස්සේ එක්කනවා වැහෙනවා. එහෙනම් පිටිපස්සේ කාබන් වලට පේන්නේ නැහැ. හැබැයි පිටිපස්සේ කාබන්ගෙන් යන බන්ධන නම් අපිට පේනවනේ. එයාලා කාබන්ගෙන් එළියට එන අයනේ. එතකොට මේ හයිඩ්‍රජන් මේ ලෙෆ්ට් සයිඩ් එකට යන කෙනා රයිට් සයිඩ් එකට යන කෙනා ඊට පැහැදිලිව පේනවා. පල්ලෙහාට යන කෙනත් පේනවා. ඒගොල්ලෝ මං ගෙන්දොත් එහෙම ලෙෆ්ට් සයිඩ් එකට යන කෙනත් ඉන්නේ මේ හයිඩ්‍රජන් කෙලි ඉස්සරහා හයිඩ්‍රජන් කෙලින්මයි පිටිපස්සේ කෙනත් ඉන්නේ ලෙෆ්ට් සයිඩ් එකට යන කෙනා. අපි ඒ වගේ කෙනෙක් අඳිනකොට චූට්ටක් පැත්තකට කරලා අඳිනවා මෙහෙම. ඒ කියන්නේ මෙයා කෙලින්ම තමයි පේන්නේ. හරිනම් මේ බොන්ඩ් එක කෙලින් තියෙන දේ පේන්නේ නැහැ. නමුත් අර ඉන්නවා කියලා පෙන්වන්න ඕන හින්දා චූට්ටක් ස්පේස් එකක් තියලා ඉරක් ගහලා එයාව හයිඩ්‍රජන් කියලා පෙන්වනවා. මෙයාගෙත් එහා පැත්තේ ඉන්නවනේ කෙනෙක්. මේ ළඟින් හොඳේ. බොහොම ළඟින් අඳිනවා. මෙයාගෙත් ඉන්නවා. එයාවත් බොහොම කිට්ටුවෙන් අඳිනවා. එතකොට මොකද වෙන්නේ? ඔයාලට පේනවා මේ ඔක්කොමලා ග්‍රහණය වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි අපි මෙයාට එක්ලිප්ස් කන්ෆර්මේෂන් කියලා කිව්වේ. එතකොට සංන්‍යාස දෙකයි staggered and eclipse. හරිද? ඕක තමයි මූලික තියරිය. ඔය ටික මතක තියෙනවා නම් එච්චරයි. හරි. පැටලිල්ලක් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න. මම හිතන්නේ පැටලි කියලා. දැන් අපිට පොතේ මෙයාලා දීලා තියෙනවා. අපි අඳුමු මෙන්න මෙයාව. CH3 කියන කෙනාව.
CH3 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 ගත්තොත් මම මෙයාව අඳිනවා දැන් මම කෙලින්ම ඔයාලට මුකුත් කියන්න නැතුව ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක. ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක. ස්ටැගර්ඩ් කියද්දිම ඔයාලට මතක් වෙන්න ඕන එහෙනම් ස්ටැගර්ඩ් කියන්නේ විසිරි ව්‍යුහය එයා ෆ්‍රී තියෙන හැටි. normal conditions යටතේ තියෙන හැටි. එයා යාගේ repulsion forces උපරිම අඩු කරගෙන එයා තමයි හොඳටම ඉන්නේ. මෙයා ගොඩක් ස්ටේබල් කියන්නේ මෙයාගේ ශක්තිය මොනවා වෙන්න ඕනද? මම හැම වෙලෙම කියනවා ශක්තිය වැඩි කෙනෙක්ගේ අස්ථායීතාවය වැඩි. ඕනකට වඩා නටනවා නම් එයාගේ අස්ථායී බව වැඩි. මෙයා එහෙමද? මෙයා උපරිම එයාගේ ආකර්ෂණ විකර්ෂණ බල අඩු කරගෙන ඉන්නේ. උපරිම අඩු කරගෙන ඉන්නේ. මෙයාගෙන ශක්තිය ගොඩක් අඩු වෙන්න ඕන. නේද? මම මෙයාව අඳිනවා අපිට පේන හැටියට අර මං ඇඳන්නේ දරවුමක් දාලා. ඉස්සරහ කෙනෙක්ගෙන් බලද්දි පිටිපස්සේ කෙනා පේන හැටි. ඒ විදිහටත් මං අඳිනවා. ඒ විදිහට අඳින එකට අපි කියනවා මොකද්ද? දැන් මේ විදිහට ත්‍රිමාන විදිහට අපි මෙයාව අඳිනවා නම් අපි යාට කියනවා සෝහෝස් ඩයග්‍රෑම් කියලා. මොනවාද? අපිට කිව්වොත් එimhe සෝහෝස් ඩයග්‍රෑම් අඳින්න කියලා. අපිට කිව්වොත් එimhe සෝහෝස් ඩයග්‍රෑම් අඳින්න කියලා. සෝහෝස් ඩයග්‍රෑම් තමයි මේ ඉරි වලින් ඇදලා පෙන්නන එක. දැන් අර ඉස්සරහා කාබන් වලින් බලද්දී පිටිපස්සේ කාබන් පේන හැටි අපි යන්න නේද? දැන් මම මේ මොලිකියුල් එක ඇදලා පෙන්නන්නම් ඔයාලට ටක් ගාලා. මෙන්න ඉස්සරහා කාබන්. මෙන්න පිටිපස්සේ කාබන්. එයාලා රවුම ඇතුළටම අඳින්නේ නැහැ. එජ් එකෙන් නතර කරන්න ඕන. මොකද පිටිපස්සේ කාබන් අපිට පේන්නේ නැති නිසා. හයිඩ්‍රජන් වල ඉන්නේ. මේ විදිහට එක කාබන් කෙනෙක්ගෙන් බලන විදිහට එක කාබන් කෙනෙක් කෙලින්ම ඒ කියන්නේ කාබන් කාබන් සිංගල් බොන්ඩ් එක දිගේ along the carbon carbon single bond අපි බලනකොට අපි ඒකට විශේෂ නමක් දෙනවා මේ ඩයග්‍රෑම් එකට. මේ ඩයග්‍රෑම් වර්ගයට කියන්නේ මොකද්ද? නියුමාන් ප්‍රොජෙක්ෂන්ස්. හරිද? නියුමාන් එක්සෑම් එකේදී අහුවොත් එහෙම නියුමාන් ප්‍රොජෙක්ෂන්ස් හොඳින් කියලා අඳින්නේ මේ විදිහට. එක්සෑම් එකේදී කිව්වොත් සෝහෝස් ඩයග්‍රෑම් කියලා උඩ විදිහට අඳින්න. දෙවිදිහටම අඳින්න පුළුවන්. හරි. එතකොට මම යටින් තව වගුවක් අඳිනවා. එනර්ජි. පොටෙන්ෂල් එනර්ජි තමයි මෙතෙන්දි ගන්න විභව ශක්තිය. නැත්නම් එනර්ජි නිකන් අපි හිතමු එනර්ජි කියලා. ඔයාලගේ පොතේ තියෙන ඩයග්‍රෑම් එක පොටෙන්ෂල් එනර්ජි. අපි මේ විදිහට මදිමු ඉතින් පොතේ තියෙන හැටියටනේ. potential energy තමයි මේ axis එකට එන්නේ. මේ axis එකට එන්නේ bond angle එක. potential energy kilojoule ඒකක දාන්න ඕන kilojoule per mole. kilojoule per mole. bond angle degrees වලින් තමයි යාගේ එක දෙන්නේ degrees වලින්. ඉතින් අපි මුලින්ම මෙයා ඉන්න හැටියට staggered conformation එකනේ මේකට කියන්නේ. නිදහස් ව්‍යුහයක් නේ, නිදහසේ විසිරි ව්‍යුහයනේ. මේ උපරිම බොන්ඩ් දුර තියාගෙන ඉන්න එකට අපි කියන්නේ. අපි මේකට කියනවා staggered conformation එක. staggered විදිහට ඉන්නකොට යාගේ එනර්ජි එක ගොඩක් අඩුයි. ගොඩාක් විකර්ෂණ ආකර්ෂණ බල අඩු කරන ශක්තිය අඩු මට්ටමක ඉන්නේ. ස්ථායීය. ස්ථායී නම් යාගේ ශක්තිය අඩුයි.
අන්න මම එයාගේ ශක්තියෙන්ද මෙතන පොටෙන්ෂල් එනර්ජි එක මෙතන. දැන් මොකද්ද අපිට කරන්න කියන්නේ යාලා? අපිට කියනවා මේක අංශක 60ක් කරකවන්න කියලා. එක පැත්තක් එකක් නියතව තියාගෙන අනිත් එක්කෙනා කරකන්න කියනවා. ඒ කියන්නේ එක කාබන් කෙනෙක්ගේ තියෙන ව්‍යුහය මේ කාබන් ගමුකෝ. මේ කාබන්ගේ මේ බන්ධන ටික මෙහෙමම තියාගෙන පිටිපස්සේ කාබන් මේ කාබන් සිංගල් බොන්ඩ් එක කරකන්න කියන අංශක 60ක්. අපි දන්නවා මේ කාබන් මේ හයිඩ්‍රජන් මේ බන්ධන දෙකක් අතර කාබන් හයිඩ්‍රජන් මේ බන්ධන දෙක අතර කෝණය කීයද? මේ සම්පූර්ණම කෝණය 180යි. එහෙනම් මේ එකක් කීයද? මේ සම්පූර්ණ එක 360යි. සම්පූර්ණ එක 360යි. මේ කාබන් හයිඩ්‍රජන් බන්ධන දෙකක් අතර මේ කෝණය කීයද? අංශක 120යි. අපිට මෙයාලා කරකන්න කියනවා අංශක 60කින්. අංශක 60කින් කියන්නේ මේ භාගයක් කරකන්න කියන්නේ. මම ඒ අංශක 60කින් කරකන්නම්. මේකේ ලේසිම විදිහක් කිව්වොත් එහෙම යාලා කියන්නේ අපිට අපි කරකනකොට ඉස්සරහ එක්කෙනා කරකවමු පස්සහ එක්කෙනා නියතව තියාගෙන. පස්සහ එක්කෙනා නියතව තියාගමු. ඒ කියන්නේ පස්සහ බොන්ඩ් එක එහෙමම තියලා ඉස්සරහ එක්කෙනා කරකවමු. ඒක තමයි ලේසි විදිය මං හිතන්නේ. ඔන්න බන්ධනේ තිබ්බා. මං කිව්වේ මොකද්ද? පස්සහ එක්කෙනා නියතව තියාගමු. ඉස්සරහ එක්කෙනා කරකවමු. පස්සහ එක්කෙනාගේ හයිඩ්‍රජන් ඔන්න යාලා හිටපු දැනියම එහෙමම ඉන්නවා. ඉස්සරහ එක්කෙනා අංශක 60ක් කෙරෙකුවොත් කොහොමද? කලින් හිටියේ මෙතන දැන් යා එනවා මෙහෙට. එයා හිටියේ කලින් මෙතනනේ උඩටනේ. කෙලින්මනේ හිටියේ. අංශක 60ක් කියන එකකින් භාගය කියන්නේ මේ පැත්තට එන්නේ මෙහෙම. එතකොට මෙතන හිටපු කෙනා මෙන්න මෙයා මේ හයිඩ්‍රජන් එයා යනවා පල්ලෙහාට. එතකොට මෙතන මේ ලෙෆ්ට් සයිඩ් එකේ හිටපු හයිඩ්‍රජන් මේ පැත්තට යනවානේ. හයිඩ්‍රජන් මොකද උනේ? එක්ලිප්ස් වුණා නේද? ස්ටැගර්ඩ් තිබ්බ කෙනා එක්ලිප්ස් වුණා. එකිනෙක මත අතිපිහිත වුණා වගේ. මං යාව ඔයාලට පැහැදිලිව බලා ගන්න අර විදිහට ඇන්දොත් එහෙම නියුමන් ප්‍රොජෙක්ෂන් එක. ඔන්න නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම 5-6 එක්කෙනා එහෙමම තියාගත්තානේ. මම එනම් මුලින්ම 5-6 එක්කෙනා ඇඳලා ඉන්නවා. ඉන්න 5-6 එක්කෙනාගේ තිබ්බ හැටි හයිඩ්‍රජන් ඉස්සරහ එක්කෙනා මම එයාව වෙන පාටකින් අඳින්නද? මම එයා පහ පාටින් අඳින්න. ඉස්සරහා කාබන් තමයි ඇත්තටම මේ කාබන් පාට වෙනස් වෙච්ච ඉඳ පටල ගන්න එපා ඔයාලා. මේ තියෙන්නේ මේ ඉස්සරහා කාබන් උනේ. එතකොට ඉස්සරහා කාබන්ගේ හයිඩ්‍රජන් මොකද උනේ දැන්? එයාලා යනවා මෙහෙම. එයාලත් කෙලින්මනේ. එයාලත් කරකුවානේ අපි. එතකොට එකිනෙකා මත අතිපිහිත වුණා.
එක්ලිප්ස් වුණා. එක්ලිප්ස් වුණා කියන්නේ මොකද? මේ හයිඩ්‍රජන් අතර ආයේ විකර්ෂණ බල ඇති වෙනවා. මෙයාලා අතර එකිනෙකා අතර විකර්ෂණ බල ඇති වෙලා මෙයාලා අස්ථායි වෙනවා. අස්ථායි වෙනවා කියන්නේ මොකක්ද? එයාගේ ශක්තිය. ශක්තිය වනාහි වැඩි වෙනවා. එහෙනම් එයාගේ විභව ශක්තිය ඔන්න වැඩි වුණා. කොහෙදද? අංශක 60 දී. දැන් මෙයාලා කියන ආය 60ක් කරකවන්නේ කියලා. ආය 60ක් කරපුවා. කොහොමද කරකවන්නේ? 5 6 එක්කෙනා නියතව තියාගෙන ඉස්සරහ එක්කෙනා තමයි මම කරකවන්නේ. ඔන්න 5 6 එක්කෙනා නියතව තියාගෙන ඉස්සරහ එක්කෙනා කරකවනවා. ආය 60ක්. අංශක 60ක් කියන්නේ මෙයා මේ හයිඩ්‍රජන් මේ බොන්ඩ් එක පල්ලෙහාට එනවා. මැදට වගේ. මෙහෙට එනවා. මෙතන තිබ්බ මේ හයිඩ්‍රජන් බොන්ඩ් එක මෙහෙට යනවා. කියන්නේ මෙතෙන්ට එනවා. මෙතන තිබ්බ හයිඩ්‍රජන් 60ක් ගියාම මෙතෙන්ට එනවා. මොකක්ද උනේ? ආයෙ කවුද ආයෙ? ආයෙත් ආවේ ස්ටැගර්ඩ් එක. ස්ටැගර්ඩ් කියන්නේ ශක්තිය අඩුයි. ආයෙ නම් මෙයා මම මෙයා වැන්දොත් එහෙම මේ මෙයාගේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක. මම ඉස්සරහින් එක්කෙනා ඉස්සරහ එක්කෙනාගේ දැන් කොහොමද ඉන්නේ? හයිඩ්‍රජන් එක්කෙනෙක් මෙහෙ, අනිත් එක්කෙනා මෙහෙ, අනිත් එක්කෙනා මෙහෙ. හයිඩ්‍රජන් පස් සහ එක්කෙනා මං අඳුත් වෙන පාටකින් දම් පාටින් අඳින්න. පස් සහ එක්කෙනාගේ හයිඩ්‍රජන් මෙහෙම තියෙනවා. හොඳට විසිරලා තියෙන්නේ. උපරිම බන්ධන දුර තියාගෙන ආකර්ෂණ විකර්ෂණ බඩු කරගෙන එයා හොඳ ස්ථායීතාවයක. ස්ථායී නම් එයාගේ එනර්ජි එක ආයෙත් අඩු වෙනවා. ඒ කියන්නේ මේ දෙන්න සමානයි එකම මට්ටමේ ඉන්නේ. දැන් කියනවා ආයෙත් 60ක් කරකවන්න කියලා. අංශක 60. ආයෙ කරපු ගමන් කොහොම වෙයිද? පස් සහ එක්කෙනා නියතව තියාගන්න. පස් සහ එක්කෙනා නියතව තියාගත්ත වුණ ඉස්සරහ එක්කෙනා කරකන්න 60ක්. මෙයා 60ක් කරගුවා මෙතෙන්දී මේ උඩ තියෙන හයිඩ්‍රජන්. ඔන්න දැම්මා. මේ හයිඩ්‍රජන් මැදට එයි. මේ හයිඩ්‍රජන් 60ක් කරගුවා මෙහෙට එනවා. මෙහෙම. ඔන්න හයිඩ්‍රජන් මොකද උනේ? මම මේක නියුමන් ප්‍රොජෙක්ෂන් එක යනකොට මොකක් වෙයිද? නියුමන් කියන්නේ මේ රවුම අඳින එකනේ. sorry. ඉස්සරහා කාබන් ගෙන් බලන්න ඉස්සරහා කාබන් ගේ මන්දනක් මෙහෙට යනවා. අනිත් එක්කෙනා මෙහෙට යනවා. අනිත් එක්කෙනා මෙහෙට යනවා. ඔන්න යාගේ හයිඩ්‍රජන් පිටිපස්ස එක්කෙනා මම යා වෙන පාටකින් අඳිනවා ඒ බන්ධන ටික පැටලෙන නිසා මම අඳින්න කොළ පාටි. එයාත් ඒ කෙලින්ම ඉන්නේ ඊට පස්සේ හයිඩ්‍රජන් ළඟින් අඳින්න ඕනේ මේ මගේ මවුස් එකේ ඉඳන් මේ ඇදට යන්නේ හයිඩ්‍රජන් ඔය විදිහට මොකද උනේ ආයෙ එක්ලිප්ස් වෙලා තියෙනනේ මෙයා ස්ටැගර්ඩ් මෙයා එක්ලිප්ස් ආයෙත් ස්ටැගර්ඩ් ආයෙ එක්ලිප්ස් වුණා එක්ලිප්ස් නම් ආයෙත් යාගේ එනර්ජි වැඩි වෙනවා ආයෙ 60ක් කරකවනවා ආයෙ 60ක් කරපුවම කොහොම වෙයිද කරකලා බලමු දැන් වලට පුළුවන් පස් සහ එක්කෙනා constant තියාගන්නවා while they are in constant we rotate front carbon and their bonds මොකද වෙන්නේ මෙහා 60ක් කරගුවා මේ හයිඩ්‍රජන් එකයි පල්ලෙහාට මේ හරියට මේ හයිඩ්‍රජන් එකයි උඩහට මේ හරියට මේ හයිඩ්‍රජන් එකයි මෙහාට එයා කෙලින් උඩට තියෙන්නේ. කියන්නේ එයා උඩට මෙයා මෙහෙට මෙයා මෙහෙට.
මොකද උනේ? ආයෙත් staggered confirmation එකක් ආවනේ. මම එයා වැන්දොත් ඔන්න එයාගේ ෆ්‍රන්ට් කාබන්ගේ බොන්ඩ්ස් ටික පේන හැටි. එයාගේ බැක් කාබන් එයාගේ බොන්ඩ්ස් තියෙන්නේ මෙහෙම. staggered confirmation එක උඩරිම විහිදිලා තියෙන්නේ නේද? මේ පාට එහෙමින් වරුණට ගණන් ගන්න එපා. අයිඩියා එක ඔලුවට ගන්න. staggered කියන්නේ මොකද? එයාගේ එනර්ජි ආයෙත් හොඳටම අඩුයි. අර මට්ටමට සමානයි. ඒකම ව්‍යුහේනේ. දැන් මොකද කරන්නේ? ආයෙත් 60ක් කරගන්න. පස්සා එක්කෙනා හිම තියාගත්තා. ඉස්සරහ එක්කෙනා කරකොත් මෙයා මෙහිටයි. මෙයා මෙහිටයි. මෙයා පල්ලෙහාටයි. හයිඩ්‍රජන් ආයෙ මොකද උනේ? ආයෙත් එක්ලිප්ස් වුණා. ග්‍රහණය වුණා. ග්‍රහණ සංන්‍යාසයක් බවට පත් වුණා. ඉතින් මම මෙයාගේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක අඳින්නම්. ඊට පස්සේ එක්කිනා ඇන්දොත් මේ ප්‍රශ්නයක් නේ කොහොම හරි අඳින්න එක. ඉස්සරහ එක්කනානේ පස්සේ එක්කනානේ කොහොමද අඳින්න? කොහොම තමයි අඳින්න වෙන්නේ. හයිඩ්‍රජන් මෙහෙම පාට දෙකකින් වල අඳින්න ඕනේ නැහැ. මෙහෙම වෙන වෙන අඳින්න එකම පාටකින් අඳින්න බෑනේ අඳින්නේ. පාට දෙකක් කළුයි නිලුයි ඕනම් පාවිච්චි කරන්න එක්සෑම් එකේදී ඕන වුණා. එහෙම ඕනේ එක පාණකින් එක පෑනකින් වුණත් අඳින්න පුළුවන්. දැන් මොකද උනේ? ආයේ එක්ලිප්ස් වුණා, ග්‍රහණය වුණා. ග්‍රහණය වුණා කියන්නේ යාගේ ශක්තිය මොකද වෙන්නේ ඩයග්‍රෑම් එකේ? ආයේ වැඩි. අස්තයිනේ. අස්තයි කියන්නේ ශක්තිය වැඩි වෙනවා. මෙයා මම තව එකපාරක් එපා වෙනව නේද? එකපාරක් මම ආයෙ රොටේට් කරනවා. 5 6 එහෙමම තියා ගන්නවා. ඉස්සරහා අය මේ හයිඩ්‍රජන් රොටේට් කරොත් එයා මෙතෙන් දෙනවා. මේ හයිඩ්‍රජන් දිහට රොටේට් කරොත් එයා මෙතෙන් දෙනවා 60ක්. මේ හයිඩ්‍රජන් උඩට එනවා. ආයෙ මොකද උනේ? ආය ආවේ එක්ලිප්ස් එක කරනවා විසිරි ව්‍යුහය. දැන් මොකද වෙන්නේ? එයාගේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම අඳින්නද? නියුමන් ප්‍රොජෙක්ෂන් එක අඳොත් එහෙනම් මොකද්ද වෙන්නේ? ආයෙ මොකද උනේ? ආයෙත් ආවේ එක්ලිප්ස් කන්ෆර්මේෂන් එක නෙමෙයි ස්ටැගර්ඩ් එක. ඒ කියන්නේ එනර්ජි ආය අඩුයි. ඉතින් මේ ඩයග්‍රෑම් එක මෙහෙම ඇඳිනවා. මම මේක ඩයග්‍රෑම් එකක් විදිහට මේක සම්පූර්ණ කරොත් ඉරක් ගහලා මේක ඉන්නේ ලස්සනට වේව් එකක් වගේ මෙහෙම ගිහිල්ලා මේක ලස්සන ෂේප් වෙන්න ඕන. සමා වෙන්න ඕන මෙහෙම ඇඳිනකොට ලස්සනට මේ තැන් වලින් නැමෙන්න ඕන. මවුස් එකකින් නැඹින නිසා අමාරුයි. කොහොම තමයි එන්නේ. මේ දෙන්න අතර දුර කියනවා මෙයාලා එනර්ජි ગેප් එක 13යි මවුලට කිලෝ ජූල්. එතකොට මේ අංශක ගන්න දාන්න ඕන. මෙයාගෙන් 120යි. මෙයාගේ
180යි මෙයාගේ 240යි මෙයාගේ 300යි අපි මේ අංශක 360ක්ම කරකලා තියෙනවා. ඔහොම තමයි එතකොට මෙයාගේ එනර්ජි ඩයග්‍රෑම් එක එන්නේ. හරිද? දැන් අපි කරනවා මෙයාගේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා. දැන් අපි මුලින්ම ගත්තේ කවුද? මේකට කියන සෝහෝස් ස්ට්‍රක්චර් එක, මේක නියුමන් ප්‍රොජෙක්ෂන් එක, මේක එනර්ජි ඩයග්‍රෑම් එක. හරි. දැන් සෝහෝස් ස්ට්‍රක්චර් එක අඳින්න කියනවා කාටද? මේ යන්නේ අපි දැන් CH3 නේ. ඊළඟ එක්සයිස් එක තමයි සෝහෝස් එක අඳින්න කියනවා අපි බියුටේන්ට. බියුටේන් කියන්නේ මම මෙයාම වෙනස් කරන්නම්. CH3 CH2 CH2 CH3 මෙයා දුන්නොත් කොහොමද? CH3 CH2 CH2 CH3 මෙයා වැන්දොත් අපි සෝහෝස් ස්ට්‍රක්චර් එක මම මේ තියෙන අයම වෙනස් කරනවා. මට දෙපාරක් අඳින්න අමාරු නිසා. හොඳද? බන්ධන කෝණ 120 මතක තියාගන්න ඕන. කොහොමද ඉන්නේ මුලින්ම? ඉන්නකොට උඩරිම විහිදිලා ඉන්නවා කියලා මං කිව්වනේ. එහෙනම් මේ විහිදිලා ඉන්න දැන් මෙයා මං මේ පැත්තක මෙන්න මෙතන ඇඳුත් මම මේ ස්ට්‍රක්චර් එක එකපාරක් ඇඳලා මම නිකන් පෙන්නුවා ත්‍රිමාණයා ඉන්න හැටි හරියටම. ඒ කියන්නේ විහිදිලා උඩරිම නිදහසෙන් ඉන්නේ. ඔන්න පිටිපස්සේ බන්ධන තුන. මොනවාද මෙයාගේ බන්ධන තියෙන්නේ? හයිඩ්‍රජන් CH2 CH3 නේ. ඔන්න එක CH3 කෙනෙක් මෙතන. ඉස්සරහා කාබන් ගත්තොත් උඩරිම විහිදලා තියෙනවනම් කෙලින් උඩට කෙනෙක් එනවා අනිත් දෙන්න දෙපැත්තට පල්ලෙහාට එන්නේ අරකට විරුද්ධ විදිහට. එහෙනම් එයාලගේ හයිඩ්‍රජන් අරව කොහොමද විහිදෙන්නේ නැති? උඩරිම නිදහස වෙන්න නම් මේ CH3 එකට ගොඩක් දුරින් තියෙන්න ඕන අනිත් CH. එහෙනම් මේ CH3 තියෙන මෙතන. උඩරිම දුරින්. මේ හයිඩ්‍රජන් දෙන්න මෙතන. එතකොට මේක තමයි මෙයාගේ ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක. නිදහස් ව්‍යුහය. එහෙනම් මම ඒක මේ උඩ තියෙන ඩයග්‍රෑම් එකේ අඳිනවා. එයාව තියෙන හැටි. මෙතන හයිඩ්‍රජන් වෙනුවට මම CH3 දානවා. හරි. දැන් මොකද මට කරන්න තියෙන්නේ? මම 5 සහ 6 එහෙමම තියාගන්නවා. 5 සහ කට්ටිය 5 සහ 6 එහෙමම තියාගත්තාම 5 සහ ඉන්න CH3 මෙතෙන්ද ඉන්නේ. එතකොට CH3 5 සහ CH3 එක එහෙමම මම තියාගත්තාම ඉස්සරහා මේ CH3 මම මෙහෙට අංශක 60ක් කරකනවා. එතකොට එයා මෙතෙන්ද එනවානේ. ඔන්න CH3 ආවා මෙතෙන්ද. උඩ තිබ්බ කෙනා පැත්තකට ආවා. එතකොට මෙතන තියෙන මේ හයිඩ්‍රජන් එනවා මෙතෙන්ද. මොකද්ද තියෙන්නේ? දැන් මම ඒක බැලුවොත් එහෙම මේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක යඳින්න එයා මෙහෙමයි. එයාගේ පිටිපස්ස සහ තිබ්බ CH3 group එක කොහොමද තිබ්බේ? පිටිපස්ස සහ CH3 group එක මෙහෙම තිබ්බේ. එයාගේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම මේක වෙනස් කරන්න එපා. පටන් ගද්දි කොහොමද තිබ්බේ? පටල ගන්න එපා. පටන් ගද්දි පස් සහ කාබන්ගේ CH3 group එක පල්ලෙහාට තිබුණේ ඉස්සරහා කාබන්ගේ CH3 තියෙන උඩට. මොකද්ද කරේ මං? අංශක 60ක් කරකුවා මේ පැත්තට. මේ තියෙන අංශක 60යි මේ සම්පූර්ණ කෝණය 120යි. මේ භාගයක් කියන්නේ 60යි. 60ක් කරකුවාම මේ CH3 එකෙන් උඩ මේක උඩට. 5 සහ එක නා නියතවනේ තියෙන්නේ. එහෙනම් මොකද උනේ? මෙතන ඉස්සරහා උඩ තිබ්බ CH3
එනවා මේ හයිඩ්‍රජන් මෙතනින් මේ හයිඩ්‍රජන් කෙලින් උඩට එනවා. ඒ කියන්නේ මෙතෙන් දෙනවා CH3. පස් සහ එක්කෙනා හැමෝම තියෙනවා. අනිත් අය කවුද? හයිඩ්‍රජන්. ඒගොල්ලොන්ගේ වෙනසක් වෙන්නේ නැහැ. මම දැන් අර පල්ලෙහා තියෙන ස්ට්‍රක්චර් එක මම මකනවා. හරි. දැන් ආයේ මේක අංශක 60ක් කරකවනවා. පස් සහ එක්කෙනා එහෙමම මම තියාගන්නවා. CH3 පස් සහ තියෙන්නේ. මේ ස්ට්‍රක්චර් එක CH3 පස් සහ තියෙනවා. දැන් ඔන්න මම මෙයාව 60ක් පල්ලෙහාට කරකවනවා. එයා එනවා මේ හරියට. එතකොට මෙතෙන්ට තමයි CH3 එන්නේ. CH3 හයිඩ්‍රජන් දෙන්න ඒමම එනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? නිකන් නිරීක්ෂණය කරොත් එහෙම මෙතන මේ දෙවෙනි නියුමාන් ප්‍රොජෙක්ෂන් එකේ මේ අංක 1 මේ අංක 2 දෙවෙනි නියුමාන් ප්‍රොජෙක්ෂන් එකේ මොකද උනේ? පළවෙනි එකේදී කාබන් කාබන් දෙන්නම උපරිම දුරින් තිබුණා. ඔයාලට පේනවනේ කාබන් කාබන් උපරිම දුරින්. උපරිම දුරින් කියන්නේ මම එයාගේ දැන් අඳිනවා එනර්ජි ඩයග්‍රෑම් එක. හොඳට බලා ගන්න. හොඳට ඔලුවට දාගන්න. මම ඇක්සිස් ඒවත් අපි කරන්න දෙන්නේ. මෙතන potential energy kilojoule per mole. mole ඍණ 1. මේකට මේ පැත්තට එන්නේ ඇන්ගල් එකනේ. degrees වලින් potential energy මම එයාගේ මාක් කරොත් එහෙම මුලදී උපරිම විහිදලා තියෙනකොට මේ අංක 1 කියන ස්ටැගර්ඩ් කන්ෆිගර් නැත්නම් අංක 1 කියන නියුමන් ප්‍රොජෙක්ෂන් එකේ කාබන් CH3 ගෲප් එක උපරිම දුරින් තිබුණේ. එයාගේ එනර්ජි එක මම දානවා පොඩ්ඩක් අඩුයි. එයා මේ ගණන් තියෙනවා. දෙවෙනි ස්ට්‍රක්චර් එකේදී මොකද උනේ? CH3 ගෲප් දෙක යම් තාක් කිට්ටුනානේ. මේ මුලදී තිබ්බට වඩා දෙන්න කිට්ටුයි. කිට්ටුයි කියන්නේ දෙන්න අතර විකර්ෂණ බල චුට්ටක් වැඩි වෙන්න ඕන. ඔන්න මං එහෙනම් එයාගේ එනර්ජි එක වැඩි වුණා. දැන් එන තුන්වෙනි ස්ට්‍රක්චර් එකට. තුන්වෙනි ස්ට්‍රක්චර් එකේදී මොකද වෙන්නේ? නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම යන්නොත් නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම යන්නොත් මෙතන තමයි CH3 පල්ල පිටිපස්සට එක්කනගේ එතනමනේ තියෙන්නේ. දැන් ඉස්සලා මෙතන තිබ්බ CH3 එක දැන් පල්ලෙහාට ආවා අංශක 60ක්. ඒ කියන්නේ මෙතෙන් දාවා. මෙයා හයිඩ්‍රජන්. දැන් මොකක්ද ඔයාලට කියන්න පුළුවන් ශක්තිය ගැන? දැන් බලන්න මෙතෙන්දී පළවෙනි ස්ට්‍රක්චර් එකේදී දෙන්න උපරිම දුරින් ඉන්නේ. එතකොට ශක්තිය ගොඩක් අඩුයි. දෙවෙනි ස්ට්‍රක්චර් එකේදී දෙවෙනි ස්ට්‍රක්චර් එකේ දෙන්න ටිකක් කිට්ටුයි. සහ එක්ලිප්ස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එක්ලිප්ස් අපි හැම වෙලෙම දන්නවා එක්ලිප්ස් අයගේ ශක්තිය ගොඩක් වැඩි. එතකොට මෙයා එක්ලිප්ස් වෙලා තියෙන. ඒ කියන්නේ ග්‍රහණය වෙලා තියෙන්නේ. මෙයා ස්ටැගර්ඩ්. මෙයාත් ස්ටැගර්ඩ්. එහෙනම් ඔයාලා නිකන් හිතලා කියන්න මේ දෙවෙනි සහ තුන්වෙනි ව්‍යුහ දෙක ගත්තොත් මෙයා තුනනේ. මෙයාගේ කාබන් කාබන් යම් තාක් දුරකින් ඉන්නේ. මේ දෙන්න ටිකක් ළඟ වගේත් ඔයාලට පේනවා තුන්වෙනි එක්කෙනාගේ. නමුත් අපි දන්නවා ග්‍රහණ සංන්‍යාසයේ ශක්තිය ගොඩක් වැඩි ස්ටැගර්ඩ් එකට වඩා කොහොමද? එහෙනම් තුන්වෙනි ස්ට්‍රක්චර් එකේ අපි ශක්තිය ගා කරන්නේ මෙන්න මේ හරිය. එයා දෙවෙනි ස්ට්‍රක්චර් එකට වඩා ශක්තිය අඩුයි. අයියේ? ඒකට හේතුව මෙයා ස්ටැගර්ඩ් විසිරීලා ඉන්නේ. මෙයා එක්ලිප්ස්. එක්ලිප්ස් අයගේ ශක්තිය කොහොමත් වැඩි. හැබැයි කාබන් මේ CH3 ගෲප් දෙක අතර දුර ළඟ නිසා පළවෙනි ස්ට්‍රක්චර් එකට වඩා ශක්තිය වැඩි කොහොමත් මෙයාගේ.
ඒක ඔලුවට දාගන්න. හරි. අපි යන් ඊළඟට හතරවෙනි ස්ට්‍රක්චර් එක හදන්න. පිටිපස්සෙ ඉන්න CH3 group එක මම මේ ඉස්සරහා මේ හයිඩ්‍රජන් අංශක 60ක් කරකනවා. හයිඩ්‍රජන් මෙතෙන් එනවා. මෙතන තිබ්බ CH3 group එක අංශක 60ක් කරකුවොත් එයා එනවා මෙතෙන්ද. CH3. එතන තිබ්බ මේ හයිඩ්‍රජන් මෙතෙන් යන උඩට යනවා. දැන් මොකද උනේ? නියුමන් ප්‍රොජෙක්ෂන් එක මම යන්දොත් පිටිපස්ස සහ තිබ්බ CH3මයි මෙතන තිබ්බ CH3 එක දැන් අංශක 60ක් කරපුවාම අරයාගේ උඩට ආවා. CH3 ලා දෙන්න දැන් සම්පූර්ණයෙන්ම ග්‍රහණය වෙලා. හොඳටම එක්ලිප්ස් වෙලා. හොඳටම එක්ලිප්ස් උනායි කියන්නේ. අනික සාමාන්‍ය එක්ලිප්ස් එකක් උන්නේ මේ කාබන් කාබන් එක්ලිප්ස් එකක්. CH3 group දෙකම. දෙන්නම එක්ලිප්ස් උනායි කියන්නේ දැන් එයාගේ ශක්තිය හොඳටම වැඩි. අර කලිනුත් මෙයත් එක්ලිප්ස් නේ. නමුත් එතෙන්දී එක්ලිප්ස් උනේ කාබන් CH3 සහ හයිඩ්‍රජන්. CH3 හයිඩ්‍රජන් තමයි එතෙන්දී එක්ලිප්ස් උනේ. බලන්න දෙවෙනි වින්‍යාසය. මේ තුන් දෙවෙනි එක නේ. දෙවෙනි එකේදී. මෙතෙන්දී CH3 group දෙක තමයි එක්ලිප්ස් උනේ. ඒ නිසා යාගේ ශක්තිය හොඳටම වැඩි. දැන් එක්ලිප්ස් වුණාට පස්සේ අපි යාව ආය අංශක 60ක් කරකනවා. පිටිපස්ස ආ එක්කෙනා අහිම්මම නියතව තියා ගන්නවා. මෙතන තිබ්බ CH3 අංශක 60ක් ගියාම මෙතෙන් දෙනවා. දැන් නියුමන් ප්‍රොජෙක්ෂන් එක ගත්තොත් පිටිපස්ස ආ එක්කෙනාගේ CH3 group එක මෙතන තිබ්බ CH3 මෙහෙට අංශක 60ක් ගියාට පස්සේ මෙතෙන් දෙනවා. CH3. දැන් මොකද වෙන්නේ? අර අපි ගත්ත දෙවෙනි ව්‍යුහයේ තුන්වෙනි ව්‍යුහයට සමානයි. මොකද්ද? මෙයා ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක විසිරලා තියෙන්නේ. හැබැයි කාබන් චුට්ටක් ළඟිනුත් ඉන්නේ. හැබැයි එක්ලිප්ස් වෙලා නැහැ. එක්ලිප්ස් වෙලා නැහැ කියන්නේ ස්ටැගර්ඩ් කියන ශක්තිය අඩුයි. හැබැයි කාබන් චුට්ටක් ළඟින් ඉන්න හින්දා පළවෙනි ව්‍යුහයට වඩා මෙයාගේ ශක්තිය චුට්ටක් වැඩි වෙනවා. පළවෙනි එක්කෙනාට සාපේක්ෂව. හැබැයි ස්ටැගර්ඩ් හින්දා ටිකක් අඩුයි. මෙයාත් ස්ටැගර්ඩ්. හරි. දැන් මොකද කරන්නේ? ආය අංශක 60ක් කරකවනවා. පිටිපස්ස සහ එක්කෙනා අපි දන්නවා නියතව තියාගෙන ඉන්නේ. මෙතන තිබ්බ CH3 අංශක 60ක් උඩට කරකවපුවාම මෙතෙන් දෙනවා. CH3 එතකොට ඉස්සරහා CH3 මෙතෙන් දෙනවා. පස්සහ CH3 මෙතන තියෙනවා. දැන් මොකද වෙන්නේ? කාබන් මෙයාලා එක්ලිප්ස් වෙලා ඉන්නේ. එක්ලිප්ස් වෙලා ඉන්නේ. කාබන් අතර දුරක් මුල් අවස්ථාවට වඩා ටිකක් වැඩිනේ මේක. කොහොමද? අනික එක්ලිප්ස් වෙලා ඉන්නේ. යාගේ ශක්තිය කොහොමද වැඩි? හැබැයි CH3 එක්ලිප්ස් එක තරම් නෙමෙයි. මෙයා CH3 හයිඩ්‍රජන් එක්ලිප්ස් උනේ. ග්‍රහණය උනේ මෙයා CH3 ට හයිඩ්‍රජන් නේ. ඒ නිසා එයාගේ ශක්තිය මේ හරිය තමයි මාක් කරන්නේ. ඊට පස්සේ තව අංශක 60ක් අපි කරකනවා. කරකවුවම මොකද වෙන්නේ? පිටිපස්ස සහ CH3 group එක මෙතන හිටපු CH3 අංශක 60ක් කරකවුවම උඩට එනවා. මෙතෙන් දෙනවා. මොකද උනේ දැන්? මම යාගේ නියුමන් ප්‍රොජෙක්ෂන් එක කරනකොට පිටිපස්ස සහ තිබ්බ CH3 මේ ඉස්සරහා CH3 මෙතෙන් ආවා. දැන් මොකද වෙන්නේ? ආරම්භක අවස්ථාවට ආවා. ඒ කියන්නේ දෙන්න උපරිම ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එකට ආවා. ඒ කියන්නේ යාගේ ශක්තිය හොඳටම අඩුයි. අර මුලින් තිබ්බ කෙනාට සමානයි. මේ දෙන්නගේ ශක්තිය සමානයි. මේ දෙන්නගේ ශක්තියත් සමානයි. ඉතින් මේක අපි යන්දොත් එහෙම ලස්සනට එනර්ජි ඩයග්‍රෑම් එකක් විදිහට මම අනාශය කරනවා. තීරුම් කරන්න දුපහේ මම මෙහා යන්දොත් එහෙම එන්නේ කොහොමද? නිකන් සාමාන්‍යලෙක් වගේ 아무තු හැඩයක් එනවා. ඔය විදිහට තමයි එන්නේ. හරිද? එතකොට යටින් ඇන්ගල්ස් ටික මාක් කරගන්න ඕන. මෙයා බිඳුවෙන් පටන් ගන්නෙ 60 120 180 240 300 360. ඔය විදිහට තමයි එතකොට එනර්ජි ඩයග්‍රෑම් එකේ ඉන්නේ. එතකොට මෙයාලගේ එනර්ජි දීලා තියෙනවා මේ හරිය මේ පොඩි පීක් එකේ මෙයාගේ මෝලෙට කිලෝ ජූල් 15යි.
මේ ලොකු පීක් එකේ එනර්ජි එක 21යි. ඒකලා දීලා තියෙනවා යාලා. මේ ગેප් එකට තියෙන දුර ગેප් එකට තියෙන දුර නෙමෙයි අතර මෙන්න මේ කොටසයි මේකයි අතර දුර. යා 3.8යි. ඔය විදිහට තමයි ඩයග්‍රෑම් එක. ඉතින් ඕකේ ඩයග්‍රෑම් එකේ මතක තියාගෙන නිකන් මාක් කරගන්න ඕන දේවල් කීපයක් තමයි ස්ටැගර්ඩ් කියන්නේ. මෙයා ස්ටැගර්ඩ් පළවෙනි එක කෙනා එතකොට ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එක. මෙයා එක්ලිප්ස් එක. දැන් මේ CH3 group එනකොට මේවට නම් කීපයක් තියෙනවා. මොනවාද? ඒ ටික මතක තියාගන්න ඕන හොඳට. වැදගත් නම් ටිකක් එනවා. මේ අතරින් පතර තියෙන මෙහි තිබ්බේවා මකනවා. මට කියන්න ලේසි වෙනවා එතකොට. ඕනම ටික තියලා යෝනේ වැදගත් නම් ටිකක් තියෙන. ඒ ටික මතක තියාගන්න ඕන. මොනවද නම්? මේකේ මේ පළවෙනි ස්ට්‍රක්චර් එකට විශේෂයෙන් නමක් කියනවා. ඒ ටික මාක් කරගන්න. පළවෙනි ස්ට්‍රක්චර් එකට කියනවා fully staggered කියලා. fully සම්පූර්ණයෙන්ම නිදහස් ව්‍යුහයනේ. fully staggered confirmation එක කියලා කියනවා පළවෙනි කෙනාට. ඔන්න පළවෙනි කෙනාට කියන නම. දෙවෙනි එක්කෙනා. දෙවෙනි එක්කෙනා මොකද වෙලා තියෙන්නේ? එක්ලිප්ස් වෙලා. එක්ලිප්ස් වුණාට මොකද වෙලා තියෙන්නේ? සම්පූර්ණයෙන්ම දැන් අර මෙයා සම්පූර්ණයෙන්ම එක්ලිප්ස් වෙලාද? ඔව් එක්ලිප්ස් වෙලා තමයි තියෙන්නේ. නමුත් ප්‍රධාන මේ බරපතල group දෙක CH3 group දෙක සම්පූර්ණයෙන්ම එකට එක්ලිප්ස් වෙලා නැහැ. ග්‍රහණය වෙලා නැහැ. ඒ නිසා අපි එයාට විශේෂ නමක් දෙනවා. partially eclipsed. partially eclipsed කියලා කියනවා. දෙවෙනියාට. තුන්වෙනියාට. මෙයා තුන්වෙනි ස්ටැගර්ඩ් කන්ෆර්මේෂන් එකක් තමයි. විසිරලා ඉන්නේ. හැබැයි හොඳටම විසිරලාද? පළවෙනි එක්කෙනාගේ වගේ නෑ. ඇයි හොඳටම විසිරලා නැත්තේ? CH3 group දෙක උපරිම දුරකින් නෙමෙයි තියෙන්නේ. නමුත් ස්ටැගර්ඩ් තමයි. හැබැයි උපරිම විසිරලා නෑ. උපරිම නිදහසේ නෙමෙයි. ඒ හින්දා අපි යාට කියනවා partially staggered. partially staggered කියලා කියනවා යාට. තුන්වෙනියට. ඊට පස්සේ හතරවෙනියා ගත්තොත් එයා මොකද ඔයාලට හිතෙන්නේ? CH3 group දෙක සම්පූර්ණයෙන්ම එක මත එක ග්‍රහණය වෙලා. එහෙනම් එයාට අපි කියනවා fully eclipsed. දැන් මතකද අරකට එක partially එකත් එක්ක සංසන්දනය කරන්න. partially එක තමයි අර මෙයා fully eclipsed. සම්පූර්ණයෙන්ම ග්‍රහණය වෙලා. ඇයි කාබන් group දෙක එක මත එක ඇවිල්ලා වගේ. අර එයාගේ ටිකක් ළඟට ආවා විතරයි. fully eclipsed. එයාට අපි කියනවා fully eclipsed කෙනාට තව නමක් syn periplanar කියලා. SYN periplanar. syn periplanar කියලා කියනවා.
එයා තමයි most unstable කෙනා. හතරවෙනි කෙනා. සහ most unstable. ඒ වගේම කියන්න අමතක වෙච්ච එකක් තමයි මෙයාට partially staggered කියන කෙනාට partially staggered කෙනා සම්පූර්ණයෙන්ම stable නැහැ. less stable. stability එක අඩුයි සාපේක්ෂව. ඇයි? කාබන් ටිකක් ළඟ හින්දා. less stable. එයාට අපි විශේෂ නමක් දෙනවා. gauche 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 conformation. gauche conformation කියන්නේ gauche කියන්නේ බලයක්. gauche කියන්නේ විකර්ෂණ බලයකට. මොන විකර්ෂණ බලයද? gauche conformation එකක් කියන්නේ මේ CH3 bulky groups අතර තියෙන විකර්ෂණ බල මේවා ලං වුණාම gauche විකර්ෂණ බලය තියෙනවා. ඒ හින්දා තමයි අපිට ඉන්නේ gauche conformation කියන්නේ. gauche conformation කියලා කියන්නේ. එතකොට එයා less stable. මෙයා තමයි most unstable කෙනා. අනිත් අයට මේ විදිහට දැන් මෙයාලා ආයෙත් ඒවනේ රිපීට් වෙන්නේ එහා පැත්තේ. ওই ටික තමයි ඔය වගේ ටිකක් මතක තියාගන්න ඕනේ. එතකොට fully eclipsed කෙනා most unstable. එයාලගේ gauche මේ full මේ repulsion forces තියෙනවා. most non bonding interactions තියෙන එයාගේ. එතකොට මොනවාද එයාගේ non bonding interaction? බන්ධන අතර මේ හයිඩ්‍රජන් ගෙන් මේ හයිඩ්‍රජන් විකර්ෂණය කරනවා. මේ හයිඩ්‍රජන් ගෙන් මේ හයිඩ්‍රජන් විකර්ෂණය කරනවා. මේ CH3 ගෙන් මේ CH3 විකර්ෂණය. ඒ වගේම මේ CH3 ගෙන් මේ හයිඩ්‍රජන්ව විකර්ෂණය කරනවා. මේ CH3 ගෙන් මේ හයිඩ්‍රජන්වත් විකර්ෂණය. ඒ කියන්නේ මෙතන විකර්ෂණ බල ගොඩක් ක්‍රියාත්මකයි. මේ උපරිම තැන. මොනවද ඒවා? හයිඩ්‍රජන් විකර්ෂණ බල ඇති වෙනවා. ඊට අමතරව කාබන් මේ CH3 සහ විරුද්ධ පැත්තේ හයිඩ්‍රජන් අතර විකර්ෂණ බල ඇති වෙනවා. ඊට අමතරව CH3 අතරත් විකර්ෂණ බල ඇති වෙනවා. ඒ කියන්නේ විකර්ෂණ බල වැඩිම තියෙන්නේ කොහෙද? මැද කෙනාගේ. අර fully eclipsed කෙනාගේ. CH3 group එකත් විකර්ෂණ වෙනවා. එයාගෙන් එහා පැත්තේ කෙනාගේ හයිඩ්‍රජන් විකර්ෂණය වෙනවා. ඒ ඊට අමතරව හයිඩ්‍රජන් ඔක්කොමලා ගහ ගන්නවා. අර සූරපප්පලා වගේ. ඔක්කොමලා ගහ ගන්නවා. ඒ නිසා එයාගේ තමයි most non bonding interactions කියන මැද කෙනාගේ. non bonding interactions කියලා කියනවා. එක්සෑම් එකේදී අහුවොත් මොනවද interactions කියලා non bonding interaction වර්ග තුනක් මැද එක්කෙනාට බලපානවා.